දුවේ පුතේ මේ ඔබ සම්බන්ධලා සිටින්නේ ඉංජිනේරු ඇඳීම් කියන පාඩමත් එක්ක. මේ ඉංජිනේරු ඇඳීම් පාඩමේ තිබෙන ජ්‍යාමිතික නිර්මාණ කොටසේ ඉංජිනේරු ඇඳීම් පාඩමේ තිබෙන ජ්‍යාමිතික නිර්මාණ කියන කොටසේ තුන්වන පරිච්ඡේදයත් එක්ක තමයි එකතු වෙලා සිටින්නේ. කලින් පරිච්ඡේදවලදී සරල රේඛාශ්‍රිත නිර්මාණ, කෝණාශ්‍රිත නිර්මාණ පිළිබඳව සාකච්ඡාට භාජනය කරා. අපි මේ කොටසෙන් දැන් ඔබ සමග සාකච්ඡා කරනවා මේ කොටසේ තුන්වන පරිච්ඡේදයෙන් සාකච්ඡා කරනවා බහු අශ්‍ර පිළිබඳව. බහු අශ්‍රයක් කියන්නේ කුමක්ද? රේඛා තුනකට වඩා වැඩි ගණනක් සංවෘත වෙලා නිර්මාණය වෙන තල රූපයකට අපි කියනවා බහු අශ්‍රයක් කියලා. බහු අශ්‍රයක් යනු පාද දෙකකට වඩා වැඩි සංඛ්‍යාවකින් සමන්විත වූ සංවෘත තල රූපයකි. එනම් ත්‍රිකෝණ, චතුරස්‍ර, පංචාශ්‍ර, ෂඩාශ්‍ර, ඍජු කෝණාශ්‍රාකාර මේ විදිහට මොනවා වෙනවද? නවාශ්‍ර, දශාශ්‍ර ආදී විදිහට වර්ග වෙනවා. දැන් ඔබට රූප සටහනේ පේන ආකාරයට ත්‍රිකෝණයක්, පාද 3කින් ත්‍රිකෝණයක්, පාද 4කින් චතුරස්‍රයක්, පාද 5කින් පංචාශ්‍රයක්, පාද 6කින් ෂඩාශ්‍රය, පාද 7කින් සප්තාශ්‍රය, පාද 8කින් අෂ්ටාශ්‍රය, පාද 9කින් නවාශ්‍රය, පාද 10කින් දසාශ්‍රය. මෙන්න මේ විදිහට පාද ගණන අනුව පංචාශ්‍ර, ෂඩාශ්‍ර, සප්තාශ්‍ර, අෂ්ටාශ්‍ර, නවාශ්‍ර සහ දසාශ්‍ර විදිහට වර්ගීකරණය වෙනවා. අපිට බොහෝ අවස්ථාවලදී මේ පංචාශ්‍ර සහ ෂඩාශ්‍ර නිර්මාණය කරන්න වෙනවා ඉදිරි කොටස්වලදී, විකසනය වගේ කොටස්වලදී මේ පංචාශ්‍ර, ෂඩාශ්‍ර බොහෝ අවස්ථාවල නිර්මාණය කරන්න වෙනවා. ඒ වගේම චතුරස්‍ර සහ ත්‍රිකෝණත් අපිට බහුල වශයෙන් මේ ඒකකයේදී, මේ ඉංජිනේරු ඇඳීම් පාඩමේදී ඔබට ඇඳ ගන්නට අවස්ථාව සැලසෙනවා. එහිදී අපි බලමු පළමුවෙන්ම ත්‍රිකෝණයට එමු. කොමකටද පුතේ? ත්‍රිකෝණයට. සරල රේඛා තුනක කෙළවරවල් එකිනෙක බැඳුණු විට ලැබෙන තල රූපය ත්‍රිකෝණයයි. ත්‍රිකෝණ ඒවායේ පාදවල දිග අනුව වර්ග කිරීමට පුළුවන්. ත්‍රිකෝණ ඒවායේ පාද දිග අනුව වර්ගීකරණය කරන්න පුළුවන්. කොහොමද මේ කියන්නේ? සරල රේඛා තුනක කෙළවරවල් එකිනෙකට බැඳුණු විට ලැබෙන තල රූපය ත්‍රිකෝණයයි. ත්‍රිකෝණ ඒවායේ පාදවල දිග අනුව වර්ග කිරීමට පුළුවන්. පාදවල දිග අනුව වර්ග කරන්න පුළුවන්. පළවෙනි එක විෂම පාද ත්‍රිකෝණය, සම ද්විපාද ත්‍රිකෝණය, සමපාද ත්‍රිකෝණය. විෂම පාදයි පාදවල තුන වෙනස්. සම ද්විපාද පාද දෙකක් සමානයි. සමපාද ත්‍රිකෝණය පාද තුනක් සමානයි. මෙන්න මේවට අපි කියනවා ත්‍රිකෝණ වර්ග කියලා. මොනවද පුතේ? විෂම පාද ත්‍රිකෝණ, සම ද්විපාද ත්‍රිකෝණ සහ සමපාද ත්‍රිකෝණ විදිහට වර්ග තුනකට වර්ගීකරණය වෙනවා. පළමු වර්ගය බලමු. සෑම පාදයක්ම එකිනෙක දිගින් අසමාන ත්‍රිකෝණ විෂම පාද ත්‍රිකෝණ ලෙස හඳුන්වයි. විෂම පාද ත්‍රිකෝණ ලෙස හඳුන්වයි. සම ද්විපාද ත්‍රිකෝණ පාද දෙකක් පමණක් සමාන වෙනවා. සමපාද ත්‍රිකෝණ. ඊළඟට සම ද්විපාද, සමපාද ත්‍රිකෝණ මේ පාද තුනම සමානයි. අපි මේ ත්‍රිකෝණ එකිනෙක අඳින්න උත්සාහ කරමු විවිධ වූ අගයන් ලබා දීලා. අපි ඉදිරියට යන්න කලින් මෙයත් අපිට අවශ්‍ය වෙනවා. අපි ඉදිරියට යන්න කලින් විවිධ ත්‍රිකෝණ වලට අගයන් ලබා දීලා මේ ත්‍රිකෝණ අඳින්න අපි උත්සාහ කරමු. අපි දැන් ලබා ගන්නවා කව කටුව සහ අඩිරුල මේ ආකාරයට. මම ගන්නවා රූල. මේ ආකාරයට රූල සහ මේ කව කටුව මේ නිර්මාණය සඳහා මට අවශ්‍ය වෙනවා. මම මේ ත්‍රිකෝණය දා ගන්නවා A B C ලෙස. ආශාවනසෙන් මේ ත්‍රිකෝණයේ දිග මිලිමීටර 80යි. මෙය 40ක් ආසන්න වශයෙන් මේ පාදය අපිට ගන්න පුළුවන් 70ක් මිලිමීටර ලෙස ගන්න. මම මුලින්ම රේඛාවක් නිර්මාණය කර ගන්නවා මේ ආකාරයට. රේඛාවක් A ලෙස ගන්නවා. මම කව කටුව අරන් එනවා මේ ආකාරයට. මුලින්ම මට අවශ්‍ය වෙනවා කොච්චර දිගක්ද? 80ක දිග ප්‍රමාණයක්. 80යි
80යි. මම නැවතත් කව කටුව ගන්නවා මෙන්න මේ ස්ථානයට 70ක දිග ප්‍රමාණයකට 70 මේ ස්ථානයේ තබා 70ක දිග ප්‍රමාණය සලකුණු කරා. ඒ වගේම 40ක දිග ප්‍රමාණය මෙතනින් මා ලබා ගන්නවා 40ක දිග ප්‍රමාණය. මේ ආකාරයට 40ක දිග ප්‍රමාණය. මේ අරගෙන ගොස් මේ ස්ථානයේ තබා චාප ඡේදනය කිරීම මගින් චාපයේ දිග ප්‍රමාණය මදි වුණා. මම නැවතත් දික් කරනවා මෙය. මෙන්න මේ ස්ථානයට ලැබෙනවා. හරියාකාරව මට ලැබෙනවා. දුවේ පුතේ මේ ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය. මෙයයි නිර්මාණය සෑම පාදයක්ම එකිනෙකට දිගින් අසමාන ත්‍රිකෝණ එහෙම නැත්නම් විෂම පාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීමේ ක්‍රියාදාමය. කව කටුව සහ රූල භාවිතා කරන්න. ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා සම ද්විපාද ත්‍රිකෝණයක්. අපි උපකල්පනය කරමු මෙන්න මේ දුර ප්‍රමාණය 50යි. මේ දුර ප්‍රමාණය 70යි. මේ දුර ප්‍රමාණය 70ට අදාළව මේ සමද්විපාද ත්‍රිකෝණයක් කොහොමද නිර්මාණය කරන්නේ කියන කාරණාව. මම මුලින්ම රේඛාවක් ඇඳ ගන්නවා මේ ආකාරයට රේඛාවක් ඇඳ ගන්නවා. මේ රේඛාව කොච්චරක් වෙන්න ඕනද පුතේ? 50ක ප්‍රමාණයක් අවශ්‍යයි. දිග 50 ලබා ගන්නවා මේ ආකාරයට. කව කටුවට දිග 50 ප්‍රමාණය ඊටාම නිවැරදිව 50 ප්‍රමාණය ලබා ගත්තා කව කටුවට. AB ලෙස ගමු. මෙයත් ගමු AB ලෙස. දැන් මට BC සහ AC පාදයේ දිග 70ක් වෙනවා. 70 දිග ප්‍රමාණය මම මේ ආකාරයට ගන්නවා 70 දිග ප්‍රමාණය. ඊටාම නිවැරදිව 70 දිග ප්‍රමාණය. 70 දිග ප්‍රමාණයගෙන A සහ B සිට වෙන වෙනම ඡාප ඡේදනය කරනවා. A සහ B සිට. A සහ B සිට වෙන වෙන වශයෙන් ඡාප ඡේදනය කරනවා. ඒ ඡේදනය මගින් ලැබෙනවා C ලක්ෂය. මේ ආ කිරීමෙන් මට සමද්විපාද ත්‍රිකෝණය ලබා ගන්න පුළුවන්. අපි ඊළඟ කොටස තියෙනවා මේ ආකාරයට සමපාද ත්‍රිකෝණයක්. A B C ත්‍රිකෝණයම ගමු. පාදයක දිග 70ක් මිලිමීටර 70ක් මිලිමීටර 70ක් මිලිමීටර වෙනවා කියලා හිතන්න. අපි මේ ත්‍රිකෝණය කොහොමද නිර්මාණය කරන්නේ කියලා නිර්මාණ පියවර බලමු මේ ආකාරයට. දුවේ පුතේ මෙන්න රේඛාව ඒ ලක්ෂය කව කට්ට ගත්තා. කව කට්ටට නිවැරදි දිග ප්‍රමාණය 70 සටහන් කරගත්ත මිලිමීටර 70 ඊටාම නිවැරදිව සටහන් කරගත්තා. මේ ස්ථානයේ තබා ඡාප කැපීම සිදු කරා. මෙතන මට ලැබුණා B ලක්ෂය. A ලක්ෂයේ සිට B ලක්ෂයේ සිට නැවත ඡාප ඡේදනය කරනවා 70න්.
මේ ආකාරයට 70න් ඡේදනය කරා. මේ ස්ථානයේ තබා නැවත 70න් ඡේදනය කරා. මේ යා කරන විට සමපාද ත්‍රිකෝණය ලැබෙනවා මේ ආකාරයට. එය සීලස සටහන් කරාම මේ ආකාරයට සමපාද ත්‍රිකෝණය ලැබෙනවා. දැන් මේ ත්‍රිකෝණ තුනම ගත්තහම මේ ත්‍රිකෝණ තුනේ ලක්ෂණ අපි බලමු. මේ ත්‍රිකෝණ තුනේ පළමු ත්‍රිකෝණය ගත්තහම මේ ලක්ෂණ තිතා වැදගත් වෙනවා. මෙය ඇල්ෆා නම්, මෙය තීටා නම්, මෙය බීටා. මේ ත්‍රිකෝණ තුනේ විෂමපාද ත්‍රිකෝණ තුන කෝණ එකිනෙක සමාන වෙන්නේ නැහැ. නමුත් විශේෂ ලක්ෂණය ඇල්ෆා ධන, තීටා ධන, බීටා 180ට අනිවාර්යෙන් සමාන වේ යුතුයි. විෂමපාද ත්‍රිකෝණයක ලක්ෂණ. බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ ලයික්‍ය අංශක 180ක් වන කියන කාරණා මතක තබා ගන්න. ඒ වගේම මේ ත්‍රිකෝණය ගත්තහම මේ ත්‍රිකෝණයේ විශේෂ ලක්ෂණයක් මෙන්න මේ ත්‍රිකෝණ දෙක එකිනෙක සමාන වෙනවා. කෝණ දෙක මේ කෝණය අසමානයි. මේ ත්‍රිකෝණ දෙකේ මේ කෝණය සහ මේ කෝණය සමානයි, මෙය අසමානයි. මෙයාගේ අභ්‍යන්තර කෝණ ලයික්‍ය 180ට සමාන වෙනවා. ඒ වගේ මෙවැනි සමපාද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකිනෙක සියල්ල සමානයි. ඒ කියන්නේ 60යි 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 180 වෙන්නත් එපයි. මෙය 60යි අනිවාර්යෙන් 60යි. මෙය අනිවාර්යෙන්ම 60යි. මෙය අනිවාර්යෙන්ම 60 වෙනවා දරුවනේ. ඔන්න ඔය ලක්ෂණ මේ ත්‍රිකෝණ සතුව පවතිනවා. මේ අඳින ආකාරය නිර්මාණය කරන ආකාරයත් මතක තබා ගත යුතුයි. ඒ වගේම සෑම ත්‍රිකෝණයකම අභ්‍යන්තර කෝණ ලයික්‍ය මෙන්න මේ ආකාරයෙන් එනවා. A කෝණය, B කෝණය, C කෝණය ධන සමාන වෙනවා. අංශක 180ට අභ්‍යන්තර කෝණ ලයික්‍ය 180ට සමානයි කියන මූල ධර්මය අපි භාවිතා කරමු. ඊළඟට දුවේ පුතේ තවද මෙම ත්‍රිකෝණය එක් කෝණයක අගය සැලකීමෙන්ද වර්ග කර හැක. එනම් ඍජු කෝණී ත්‍රිකෝණ right angle triangle, මහා කෝණී ත්‍රිකෝණ, සුළු කෝණී ත්‍රිකෝණ. දැන් පුතේ මොකද්ද ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ? මෙන්න මේ කෝණය අංශක 90ක් වෙනකොට ඍජු කෝණී ත්‍රිකෝණයක්. මහා කෝණී ත්‍රිකෝණයක් මේ පාදය විශාලයි. තරමක විශාලයි. අංශක 90ට වඩා විශාල වෙනවා. එතකොට මේ විශාල ත්‍රිකෝණයක් තිබෙනවා අංශක 90ට වඩා විශාල ත්‍රිකෝණයක් තිබෙනවා මහා කෝණී. සුළු කෝණයක් කියලා කියන්නේ මෙයාගේ කෝණ අංශක 90ට වඩා අඩු 30 40 වගේ වුණාම 60ට වඩා අඩු වුණාම අනේවා අපි සුළු කෝණී ත්‍රිකෝණ කියලා හඳුන්වනවා. දැන් බලමු මේ ආකාරයෙන් ඍජු කෝණී ත්‍රිකෝණයක් කියන්නේ කුමක්ද? ත්‍රිකෝණයක කෝණ වලින් එකක් ඍජු කෝණයක් නම් එම ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණයක් ලෙස හඳුන්වයි. ඍජු කෝණී ත්‍රිකෝණයට සම්මුඛ පාදය කර්ණය. මේ වගේ ඍජු කෝණී ත්‍රිකෝණයක අපි දන්නවා ලක්ෂණ මේ ඍජු කෝණී ත්‍රිකෝණයක මේක කර්ණය වෙනවා. මේක අංශක 90යි. මහා කෝණී ත්‍රිකෝණය මෙහි එකක් මහා කෝණයක් වන අතර අනෙක් කෝණ සුළු කෝණ වේ. එක් කෝණයක් මහා කෝණයක් වෙනවා මේ අංශක 90ට වඩා වැඩි වෙනවා. අනිත් දෙක සුළු කෝණ වෙනවා. සුළු කෝණී ත්‍රිකෝණ මෙහි ත්‍රිකෝණයේ සෑම කෝණයක්ම සුළු කෝණී වේ. අංශක 90ට වඩා අඩුයි. 60ටත් වඩා අඩුයි සමහර ඒවා. ඔක්කොම සුළු කෝණී. හරි 90ට වඩා අඩු වෙන්න ඕන. තුනම. 60 වුණාම සුළු කෝණී, ඒ වගේම 60 වුණාම සමද්විපාදයි. ඒ ලක්ෂණ දැන් අපි එකින් එක මේ ආකාරයට සාකච්ඡා කරමු මෙයාගේ ලක්ෂණ. තවද කෝණ සහ පාද යන දෙකම යොදා ගනිමින් ත්‍රිකෝණ පහත පරිදි වර්ගීකරණය කරනු ලබයි. කෝණ සහ පාද යන දෙකම යොදා ගනිමින් ත්‍රිකෝණ පහත පරිදි වර්ග කරන්න පුළුවන්. 1. සමද්විපාද සුළු කෝණ මේ පාද දෙකක් සමානයි සුළු කෝණ. සමද්විපාද ඍජු කෝණී මේ පාදයයි සමානයි ඒ වගේම ඍජු කෝණී. සමද්විපාද මේ පාද දෙකක් සමානයි සමද්විපාද මහා කෝණී. සමපාද පාද තුනම සමානයි සුළු කෝණී.
විෂම පාද සුළු කෝණී. මේ පාද එකිනෙක වෙනස්. එයත් සුළු කෝණී. විෂම පාද ඍජු කෝණී. මේ පාදයේ දිගයි මේ පාදයේ දිගයි මේ පාදයේ දෙක එකිනෙකට අසමානයි. විෂම පාද ඍජු කෝණී. විෂම පාද මහා කෝණී. මේක එක අගයක් මේක එක අගයක් මේක තව අගයක්. විෂම පාද මහා කෝණී. මෙන්න මේ වචන වලටත් ඔබ හුරු වෙන්න ඕනේ. සුළු කෝණී මහා කෝණී ඍජු කෝණී. සමපාද සමද්විපාද විෂම පාද. මේ වචන 6න් සමය හැදෙන්නේ. කොහොමද? ඍජු කෝණී සුළු කෝණී මහා කෝණී. ඊළඟ වචන 3 සමපාද සමද්විපාද විෂම පාද. මේවා එකතු වීමෙන් මේ ත්‍රිකෝණ වර්ග නිර්මාණය වෙනවා. ඔබට මේවා දෙන්නේ ඇයි? පුතේ සමහර ගණන් දෙද්දී සමහර වාක්‍ය රටාවල මේ වචන අන්තර්ගතයි. මේ වචන අපි තේරුම් ගන්න නැතුව අපි කොහොමද ගානක් අවබෝධ කරගන්නේ? ඒ නිසා මේ සාමාන්‍ය සරල සිද්ධියේ සිට අමාරු සිද්ධාන්තය දක්වා ඒලොල් සිසුවා දැනගෙන සිටීම අනිවාර්ය වන බව මේ වීඩියෝ දර්ශන ආරම්භන සියලු දෙනාටම ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම මෙන්න මේ වර්ගීකරණය ත්‍රිකෝණ වර්ග සුළු කෝණී ඍජු කෝණික මහා කෝණික විෂම පාද සමද්විපාද සමපාද මේ ආකාරයට වර්ගීකරණය වෙන්න පුළුවන්. මේක අපිට මේ පැත්තට ගන්නත් පුළුවන් දුවේ පුතේ. මේ සටහන මෙහෙම වෙන්නත් පුළුවන්. මේක මෙහෙම වෙන්නත් පුළුවන්. මේකෙන් තුනක් නිර්මාණය වෙනවා. මේකෙන් මෙයා මේකෙන් මෙයා මේකෙන් මෙයා හදන්නත් පුළුවන්. මේ ආකාරයට වර්ගීකරණය වීමක් තිබෙනවා. මේ තුනයි එක්ක වචන 6ත් එක්ක. ඔන්න ත්‍රිකෝණ වර්ග අප භාවිතයේ තිබෙනා වූ මේ සෙට් එකෙන් එහාට වෙනස් ත්‍රිකෝණ පිහිටන්නේ නැති බව මතක තබා ගන්න. ඒ වගේම පාද තුනෙහි අගයන් දී තිබෙන විට ත්‍රිකෝණය නිර්මාණය කිරීම පාද තුනේ අගයන් දී තිබෙන විට ත්‍රිකෝණ නිර්මාණය කිරීම අපි මේ වෙනකොට සාකච්ඡා කරාමාරයි. අපි නැවතත් බලමු මේවා වාක්‍ය රටාවෙන්. පියවර දී තිබෙන එක් පාදයක අගයගෙන රේඛාවක් අඳින්න. එය AB ලෙස නම් කරන්න. මෙන්න රේඛාව ඇඳා AB ලෙස නම් කරා. ඊළඟට කියනවා ඒ කේන්ද්‍රය කොටගෙන දී තිබෙන තවත් පාදයක දිග කව කටුවක්ගෙන ඡාපයක් අඳින්න. මේ පාදයේ දිග කව කටුවක්ගෙන ඡාපය ඇඳා. ඊළඟට BC පාදයේ දිග කව කටුවක්ගෙන ඡාපය ඇඳා. එම ඡාපයේ ඡේදන B කේන්ද්‍රය කොට දී තිබෙන ඉතිරි පාදයේ දිගත් කව කටුවටගෙන ඡාපයක් අඳින්න. ඡාප දෙක ඡේදිත ස්ථානය C ලෙස නම් කරන්න. ඡාප දෙක ඡේදිත ස්ථානය රූපයේ පරිදි C ලෙස නම් කරා. C සිට A සහ B දක්වා සරල රේඛාව අඳින්න. C දක්වා AC දිගත් BC දිගත් අඳින්න. C සිට A සහ B දක්වා සරල රේඛා අඳින්න. ඒ විට අවශ්‍ය ත්‍රිකෝණය මෙන්න මේ ආකාරයට ලබා ගන්න පුළුවන්. අපි මේ වෙද්දී ත්‍රිකෝණය ඊටාම ලස්සනට නිර්මාණය කළාමාරයි. පැහැදිලිද? හරි. එතකොට මේ ත්‍රිකෝණය සමද්විපාද වෙන්න පුළුවන්, සමපාද වෙන්න පුළුවන්, විෂම පාද වෙන්න පුළුවන්. පාදවල ප්‍රමාණය අනුව වෙනස් වන බව මතක තබා ගන්න. ඊළඟට අපි එනවා පාද දෙකක දිග සහ එම පාද අතර කෝණය අන්තර්ගත කෝණය දී තිබෙන විට ත්‍රිකෝණය නිර්මාණ කිරීමේ කාර්යය. කුමක්ද මේ අහන්නේ? පාද දෙකක දිග සහ එම පාද දෙක අතර කෝණය දී තිබෙන විට කොහොමද මේ ත්‍රිකෝණය නිර්මාණය කරන්නේ? බලමු පියවර. දී තිබෙන එක් පාදයක් ඇඳ එය AB ලෙස නම් කරන්න. දී තිබෙන එක් පාදයක් ඇඳ එය AB ලෙස නම් කරමු. අපි බලමු පියවරත් එක්ක. දී තිබෙන එක් පාදයක් අදිනවා. AB ලෙස නම් කරා. පාදයේ දිග දීලා තිබෙනවා. AB ලෙස නම් කරා. AB පාදයේ ඕනෑම කෙළවර ශීර්ෂය වනසේ දී තිබෙන කෝණය ලකුණු කරන්න. කෝණය ලකුණු කරන්න. අපි හිතමු කිසියම් කෝණයක් දීලා තිබෙනවා. මේ AB පාදයයි කෝණයයි දීලා තිබෙනවා. හරි. මෙන්න මේ ආකාරයට කෝණය දීලා තිබෙනවා. කෝණය අගේ අපි හිතමු අංශක 55ක් දීලා තියෙනවා කියලා හිතන්න. මේ ආකාරයට අංශක 55ක් දී තිබෙනවා. හරිනේ? ඔන්න අංශක 55. දැන් ඊට අදාළව ඔන්න ඒ කෝණයට අදාළව රේඛාව නිර්මාණය කරා. හරිනේ? කෝණය දී තිබෙන්න ඕනේ.
ඊළඟට කෝණය ලකුණු කිරීම සඳහා ඇති දෙවන පාදය මත දී තිබෙන අනෙක් පාදයේ දිග සලකුණු කර එය C ලෙස නම් කරන්න. ඔන්න කිසියම් දිගක් දීලා තිබෙනවා. ඒ දිග ගත්තා C කියලා ලකුණු කරා. මේ කෝණය අංශක 55යි කියලා උපකල්පනය කරමු. මේ දිග 70යි මිලිමීටර කියලා දීලා තිබෙනවා. මේ දිග 60යි මිලිමීටර කියලා උදාහරණයක් විදිහට දීලා තිබෙනවා. ඉන්පස්සේ අපි මොකද කරන්නේ? මෙන්න මේ B සහ C යා කරනවා. B C යා කරාම ඔන්න ත්‍රිකෝණය නිර්මාණය වෙනවා. ඔන්න ත්‍රිකෝණය නිර්මාණය වෙනවා. පැහැදිලිද? ඒ පියවර තමයි මේ ලස්සනට පැහැදිලිව දක්වා තිබෙන්නේ. C සලකුණු කර පාදයේ සිට AB පාදයේ අනෙක් කෙළවර දක්වා සරල රේඛාවක් ඇඳීමෙන් ආදාළ ත්‍රිකෝණය නිර්මාණය කරගත හැක. ආදාළ ත්‍රිකෝණය නිර්මාණය කරගත හැක කියලා කියනවා. ඊළඟ පියවරට අපි එනවා කෝණ දෙකක් සහ නම් කරන ලද පාදයක දිග දී තිබෙන විට. කෝණ දෙකක්. අපි හිතමු මේ කෝණය උදාහරණයක් විදිහට මෙන්න මේ කෝණය දොය පුතේ මේ කෝණය සහ මේ කෝණය අංශක 30යි අංශක 40ක් දී තිබෙනවා. මේක කියන්නේ කෝණ දෙකක් සහ නම් කරන පාදයක දිග දී තිබෙන විට අපි හිතමු AB පාදය මිලිමීටර 70ක දිග ප්‍රමාණයක් තිබ්බා. මෙවැනි අවස්ථාවක නිර්මාණය කරන්නේ කොහොමද? මෙන්න පියවර තිබෙනවා. අපි බලමු පියවරත් එක්ක ලස්සනට කොහොමද මේ කාර්ය කරන්න කියලා. මුලින්ම මේ පියවරේ කියනවා දී තිබෙන පාදයේ දිගගෙන සරල රේඛාවක් ඇඳ එය මත දිග ලකුණු කරන්න. එහි කෙළවර, එහි ස්ථාන දෙක, එහෙම නැත්නම් කෙළවරවල් දෙක කෙසේ ලකුණු කරන්නද පුතේ? AB ලෙස ලකුණු කරන්න. ඔනේ කෙළවර දෙක AB ලෙස ලකුණු කරන්න. ඔන රේඛාව ඇඳා පැහැදිලිවම මෙයාගේ කෙළවර A ලෙස ගත්තා. අපි ගන්නවා දිග අඩිරූල රැගෙන මේ දිග ප්‍රමාණය කොපමණ දීලා තිබෙනවද පුතේ? 70ක් ලෙස දී තිබෙනවා. මෙන්න 70 ස්ථානයට රැගෙන ගියා. 70 ස්ථානය මේ ආකාරයට සලකුණු කරා. ඉන්පස්සේ කියනවා මේ පියවර එම රේඛාවේ දෙකලවර ශීර්ෂ කොටගෙන රේඛාවෙන්ම එක් එක් පැත්තේ කෝණ අගයන් සලකුණු කරන්න. එම රේඛා දෙක එකිනෙක සම්මුඛ වන තෙක් දික් කරන්න. එවිට අවශ්‍ය ත්‍රිකෝණය ලබා ගත හැකි වේ. දැන් බලමු කෝණ අගයන් ටික දීලා තිබෙන කෝණ අගයන් ටික කොහොමද වෙන්නේ? කෝණමානය ගන්නවා මම. කෝණමානය මේ ආකාරයට ගත්තා. පළමු ස්ථානයේ A ස්ථානයේ තබනවා. A ස්ථානයට අදාළ කෝණය කොපමණ වෙනවද? අංශක 30ක් වෙනවා. අංශක 30 මීට අදාළව මා රේඛාව දික් කරනවා. ඊළඟට එනවා අංශක 40ක කෝණය. මෙන්න මේ පස මේ ස්ථානයේ තබනවා. මේ ස්ථානයේ තබලා 40ක් මට මැන ගන්න පුළුවන්. 10 20 30 40 රේඛාව. ඉන්පසු මා යා කරනවා මේ විදිහට. යා කරාම මෙන්න මේ ස්ථානයෙන් ලැබෙනවා C ලක්ෂය. මේ ස්ථානයේ තිබෙනවා B ලක්ෂය. මෙන්න මේ ආකාරයට මට ගන්න පුළුවන් කෝණ දෙකක් සහ පාදයක දිග දී තිබෙන විට ත්‍රිකෝණයක් නිර්මාණය කරන ආකාරය. ඊටාම සරලයි. ඉන්පසු මා පියවර එනවා කර්ණය දිග සහ තවත් ඕනෑම පාදයක් දී ඇති විට ඍජු කෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම. කුමක්ද ත්‍රිකෝණ නිර්මාණය කරන පියවර? කර්ණෙහි දිගතිය සහ තවත් ඕනෑම පාදයක් දී ඇති විට කර්ණයේ දිග අපි උදාහරණයක් විදිහට කර්ණයේ දිග ගමු 90ක් මිලිමීටර. කොපමණ ප්‍රමාණයක්ද? 90ක් මිලිමීටර. කර්ණයේ දිග සහ තවත් ඕනෑම පාදයක් දී ඇති විට මෙන්න මේ පාදයේ දිග ප්‍රමාණය අපි උපකල්පනය කරමු මිලිමීටර 80ක් දී තිබෙනවා. එවැනි අවස්ථාවක කොහොමද නිර්මාණය කරන්නේ ත්‍රිකෝණය? ඍජු කෝණී ත්‍රිකෝණය. මේ කෝණය ඍජු කෝණී ත්‍රිකෝණය නිර්මාණය කරන පියවර අපි ඊටම ලස්සනට මේ ආකාරයට පරීක්ෂා කර බලමු. පියවරන් අනුගමනය කරමු. පළමු පියවර මේ ආකාරයට එනවා.
දී ඇති පාදයේ දිගගෙන රේඛාවක් ඇඳ එය AB ලෙස නම් කරන්න. AB ලෙස නම් කරනවා. මෙන්න රේඛාව ගත්ත දුවේ පුතේ. රේඛාව ගත්තා. රුල ගන්නවා මම අඩ රුල. අඩුලෙන් මාක් කරනවා දිග 80 ප්‍රමාණය. නිවැරදිව දිග 80. A සහ B වෙනවා. දැන් අපි ඊළඟ ඍජු කෝණ නිර්මාණය කරන පියවර කෙරේ අවධානය යොමු කරමු. රේඛාවක අන්තයේ සිට කෙළවර සිට මම මේ රේඛාව දික් කර ගන්නවා පුතේ වම් පසට. මම මේ රේඛාව තවත් දික් කර ගන්නවා වම් පැත්තට. මේ කව කටුව ගන්නවා. කව කටුව අරගෙන මේ කේන්ද්‍රයේ තබලා තරමක අරයක් අරගෙන ඡේදනය කරා දෙපස ඡේදනය කරා ඉන්පසු මේ ලක්ෂයේ තබලා තරමක වැඩි අරයක් අරගෙන ඉහළට ඡේදනය කරනවා මේ ආකාරයට මෙතන තබලා මේ ආකාරයට ඡේදනය කරනවා. ඉන්පසුව මේ ස්ථානය යා කිරීමෙන් ඍජු කෝණය ලැබෙන බව ඔබට තේරෙන්න ඕනේ. right. ඍජු කෝණය ලැබෙන බව ඔබට තේරෙන්න ඕන. ඕන ඍජු කෝණය ලැබුණා. මෙය B. දැන් ඊළඟට පාදයේ දිග තියෙන 90යි. ඒ පාදයේ දිග 90 ලබා ගන්න ආකාරය මේ තිබෙන්නේ. මෙන්න මේ ස්ථානයේ තබලා කව කටුවෙන් අපිට 90ක ප්‍රමාණය තෝරා ගන්න පුළුවන්. මේ ආකාරයට 90 දිග ප්‍රමාණය තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා. ඊටාම නිවැරදිව 90 දිග ප්‍රමාණය. ඉන්පසු කව කටුව B ස්ථානයේ තබලා 90 දිග ප්‍රමාණය සටහන් කරගත්තාම මේ කැපෙන තැන සිට ඊට නිවැරදිව ABC ත්‍රිකෝණය නිර්මාණය කරගන්න පුළුවන්. දැන් මෙහිදී ලැබුණේ කොමක්ද? කර්ණයේ දිග තවත් පාදයක දිග සහ කෝණය. ඔන්න ත්‍රිකෝණය නිර්මාණ වුණා. මේ නිර්මාණ පියවර ඊටාම ලස්සනට සිදු කිරීම අනිවාර්ය වෙනවා. සමහරවිට මේවා සාමාන්‍ය දේවල් වුණාට එකවරම නිර්මාණය කරගන්න යාමේදී ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ කුඩා නිර්මාණයක් බැරි වෙන විටදී මේ කුඩා නිර්මාණයක් ඇඳ ගන්න අතපසු වන විටදී ඔබට ලැබෙන සුළු කාලය පේපරයට දෙන සුළු කාලයක් ඒ සුළු කාලයේ වේලාව තමයි ගත වෙන්නේ. ඔබ පැය ගාණක් අරන් අද ගන්නවට වඩා විනාඩි කිහිපයක අඳින එක තමයි වඩා වටින නිසා ඉක්මනට මේ අවබෝධය ඔබට ලැබෙන්න ඕනේ. මේ ලැබෙන අඳින්න ඕනේ, හුරු වෙන්න ඕනේ. නිසා මේ වීඩියෝ දර්ශන බලන සියලු ළමයි චිත්‍රපටයක් ෆිල්ම් එකක් බලන ආකාරයට මේ වීඩියෝ දර්ශන බලන්නේ නැතුව නිබන්ධනය print out අරගෙන අදාළ කොළ අඩරුල් පැන්සල් ළඟ තබාගෙන මා සමගම අඳිනවා නම් අනිවාර්යෙන් ගොඩක් යහපත් වෙනවා. මේ වීඩියෝ එක නැවත පෝස් කර ප්ලේ කර රිවයින් පාස් ෆෝවර්ඩ් කර ඔබට බැලීමේ හැකියාව තියෙනවා. මේ තාක්ෂණික ක්‍රමවේද මේ වීඩියෝ බැලීමේදී අනුගමනය කරන්න. මෙන්න මේ ආකාරයට ඔන්න දැන් අපි නිර්මාණ කරන පියවර පිළිබඳව අධ්‍යයනය කළා. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ත්‍රිකෝණයක ශීර්ෂ හරහා යන ලෙස වෘත්තයක් ඇඳීම එනම් පරිවෘත්තයක් ඇඳීම. ඕනෑම අපි ත්‍රිකෝණයක් ඇඳ ගන්නවා. මේ ත්‍රිකෝණය ඇඳලා මේ ත්‍රිකෝණේ හරහා යන ත්‍රිකෝණයේ ශීර්ෂ හරහා යන වෘත්තයක් පරිවෘත්තයක්. ඔබට මේ පේනවා ඇති මේ ත්‍රිකෝණය ඊටාම නිවැරදිව ශීර්ෂ හරහා යන්නේ නැහැ. නමුත් අපි අඳින ත්‍රිකෝණයේ ශීර්ෂ හරහා ඊටාම නිර්වද්‍ය ලෙස වෘත්තය ගමන් කරන පරිවෘත්තය ඇඳ ගැනීමේ හැකියාව තිබිය යුතුයි. අපි බලමු දැන් කොහොමද මෙය වෙන්නේ කියලා. පියවරත් එක්කම යමු. පියවර යන්න. පළමු පියවර. දෙන ලද ත්‍රිකෝණය නිර්මාණය කරන්න එහි ශීර්ෂ ABC ලෙස නම් කරන්න. අපි හිතමු අපිට ත්‍රිකෝණයක් දීලා තිබෙනවා මෙන්න මේ අගයන්ගෙන්. මම කැමති අගයන් සහිතව මා ත්‍රිකෝණය නිර්මාණය කරගන්නවා. මෙන්න එක පාදයක්, මෙන්න තවත් පාදයක්, මෙන්න
ඊළඟ පාදය. මම මේ නම් කරගන්නවා A B C ලෙස නම් කරගන්නවා. ඊළඟ පියවරේදී කියනවා ඕනෑම පාද දෙකක් සමච්ඡේදනය කරන්න. එම සමච්ඡේදක ත්‍රිකෝණෙහි අභ්‍යන්තරයේදී එකිනෙක හමු වන ස්ථානය තෙක් දීර්ඝ කරන්න. සමච්ඡේදක හමු වන ස්ථානය O ලෙස නම් කරන්න. කැමැති පාද දෙකක් සමච්ඡේදනය. ලම්බ සමච්ඡේදනය. AB සහ AC සමච්ඡේදනය කර තිබෙනවා. ලේසියට පළමුව AC සහ BC සමච්ඡේදනය කරනවා. මම ඒ සඳහා කව කටුව ගන්නවා. කව කටුව රැගෙන මෙන්න මේ ආකාරයට නිර්මාණය කරනවා. නිර්මාණය මා කළු පැහැත පෑනෙන් කරන්නම්. මෙහි පාදයක දිගට වඩා අරයට වඩා වැඩි අගයක් ගන්නවා. මේ පාදේ හරි මැදට වඩා වැඩි අගයක් අරගෙන මේ ආකාරයට මට පුළුවන් ඡාප නිර්මාණය කරන්න. ඒ වගේම C පැත්තේ මේ ආකාරයට තබනවා. C පැත්තේ තබලා මේ ආකාරයට නිර්මාණය කරා. ඉන්පසුව මේ යා කරනවා එකිනෙක යා කරනවා. ඊළඟ මං AC පාදයට ලම්බ සමච්ඡේදනය කරලා ලම්බ සමච්ඡේදනය වීමේදී මේ පාද දෙක හරි මැදින් ආසන්නෙන් බෙදෙන්න පටන් ගන්නවා. ලම්බකය සමග මතක තබා ගන්න. මෙහිදී AC පාදයට එනවා. AC පාදයට මේ ආකාරයට මං ලම්බ සමච්ඡේදනය කරනවා. එයාගේ පාදයේ හරි මැදට වඩා වැඩි දුරක් අරගෙන මේ විදිහට මට පුළුවන් සමච්ඡේදනයන් කරන්න. මේ පැත්තට එයාගේම මේ ස්ථානයේ තබනවා. මෙයාගයන් මේක නිවැරදිව ඡේදනය වුන්නේ නැහැ. ඒ නිසා මා නැවතත් මේ ස්ථානයේ තබනවා. මේ ස්ථානයේ තබලා මෙන්න මේ පොයින්ට් එක හම්බුණා මට. මේ පොයින්ට් එක සහ මේ පොයින්ට් එක ඒ දෙක යා කරනවා. මෙන්න මේ ස්ථාන දෙක හමු වන තැන. මේ ස්ථාන දෙක හමු වන තැන මේ රතු පාටින් පෙනෙන්නේ. මේක තමයි කේන්ද්‍රය වෙන්නේ. නැවත කබ කටුව රැගෙන මේ කේන්ද්‍රයේ තබා මෙයාගේ අරය කැමැති පාදයකට ගන්නවා. කැමැති ශීර්ෂයක් කෙලවරට ගන්නවා. ඒ කෙලවරට ගත්තාම එයා ආසන්නෙන් මේ ආකාරයට ලැබෙන්න ඕනේ. ඊටාම ලස්සනට මේ ගමන් කරනවා. අපි අඳින්න පටන් ගමු මේ ආකාරයට ලැබෙනවා. ශීර්ෂරහ මේකට අපි කියනවා පරිවෘතය ඇඳීම කියලා. කොහොමද පුතේ? පරිවෘතය ඇඳීම කියලා කියනවා. ඕ කේන්ද්‍රය කොට A හෝ B හෝ C ඇති දුර කව කටුවටගෙන වෘතය කව කටුවටගෙන වෘතය අඳින්න. එවිට ත්‍රිකෝණයේ ශීර්ෂ හරහා ගමන් කරන වෘතය ලබා ගත හැක. මෙන්න ශීර්ෂය හරහා ගමන් කරන කවුරු ලබා ගැනීමේ හැකියාව තිබෙනවද? වෘතය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. පැහැදිලි ඇති. තවත් මෙවැනි වෘතයක් තිබෙනවා. අපි ඒකට කියනවා ත්‍රිකෝණයක පාද තුනම ස්පර්ශ වනසේ වෘතයක් ඇඳීම. මේකට අපි කියනවා අන්තර් වෘතය. කොහොමද මේකට කියන්නේ දුවේ පුතේ? අන්තර් වෘතය. බලමු අන්තර් වෘතය කොහොමද නිර්මාණය කරන්නේ කියලා. අන්තර් වෘතය.
කෝණ අභ්‍යන්තර කෝණ දෙකක් මේ අභ්‍යන්තර කෝණ තුනෙන් කැමති දෙකක් කෝණ සමච්ඡේදනය කරාම මේ අන්තර්වෘත්තය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ පියවර මෙන්න මේ ආකාරයට විස්තර කරනවා. පියවර දෙන ලද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. එහි ශීර්ෂ ABC ලෙස නම් කරන්න. මා කැමති ආකාරයකට මේ විදිහට ත්‍රිකෝණයක් නිර්මාණය කර ගන්නවා. බලන්න දුවේ පුතේ ත්‍රිකෝණය මේ පාදය මේ පාදයට එක්ක ත්‍රිකෝණය නිර්මාණය කරා. මේ ශීර්ෂය A, මේ ශීර්ෂය B, මේ ශීර්ෂය C ලෙස ABC ත්‍රිකෝණය නිර්මාණය කරා. ඊළඟ පියවරේදී කියනවා ඕනෑම කෝණ දෙකක් සමච්ඡේදනය කරන්න. ඕනෑම කෝණ දෙකක් සමච්ඡේදනය කරනවා. මම කව කටුව ගන්නවා. කව කටුව අරගෙන මෙන්න මේ ආකාරයට කෝණ දෙක සමච්ඡේදනය කරනවා. ඒ ඔබට කළු පෑනෙන් පේනවා ඇති. ඔන්න කෝණ දෙක සමච්ඡේදනය කරනවා. මෙන්න එක කෝණයක් සමච්ඡේදනය කරන ආකාරය. මේ හරහා මා රේඛාව වදිනවා මේ විදිහට. අන්න කෝණ දෙක සමච්ඡේදනය කරා. මා අනිත් කෝණයටත් එන ඒ ආකාරයෙන්ම B කෝණයට සමච්ඡේදනය කරන්න මේ ආකාරයට. මේ මතම තිබලා කෝණය සමච්ඡේදනය කරන්න පුළුවන් අපිට. ඒ දුරම ගන්නවා කව කටුවට. මේ හරහා යන රේඛාව නිර්මාණය වෙනවා B සහ මේ ඡේදන ලක්ෂය හරහා. මෙන්න මේ දෙකම හමු වන ස්ථානය, මේ කෝණ දෙකම හමු වන ස්ථානය මේ තිබෙන්නේ. ඒ තමයි කේන්ද්‍රය. අන්තර්වෘත්තයේ කේන්ද්‍රය. කව කටුව ගන්නවා සුපුරුදු ආකාරයට. කව කටුව සුපුරුදු ආකාරයට අරගෙන මේ කේන්ද්‍රය තබා මෙන්න දිග ලබා ගන්නවා මේ ආකාරයට. මේ තියෙන දිග ප්‍රමාණය ගත්තාම ඊටම ලස්සනට අන්තර්වෘත්තය ලැබෙනවා. ඔබ ඉතා නිවැරදිව මාන සටහන් කරගත්තොත් දිග ප්‍රමාණ හරියට කෝණ සමච්ඡේදන හරියට කරගත්තොත් මේ අභ්‍යන්තර පාද ස්පර්ශ වෙමින් ඔබට ලැබෙනවා අන්තර්වෘත්තය. පියවරයන් බලමු මේ ආකාරයට. ත්‍රිකෝණයේ අභ්‍යන්තරය ගමන් කරන හමු වනසී සමච්ඡේදක දික් කරන්න. අන සමච්ඡේදක දික් කරා අභ්‍යන්තරය හමු වන තෙක් සමච්ඡේදක දික් කරා. මෙන්න පළමු සමච්ඡේදකය, මේ දෙවන සමච්ඡේදකය දික් කරා. ඉන්පස්සේ කියනවා සමච්ඡේදක හමු වන ස්ථානය O ලෙස නම් කරන්න. සමච්ඡේදක හමු වන ස්ථානය O ලෙස නම් කරා. O සිට ඕනෑම පාදකයට ලම්බකයක් අඳින්න. ලම්බකය සහ අදාළ පාදය හමු වන ස්ථානය D ලෙස නම් කරන්න. OD අරය වශයෙන්ගෙන O කේන්ද්‍රය කරගෙන වෘත්තය නිර්මාණය කරන්න. එවිට අන්තර්වෘත්තය ලැබෙයි. මේ තියෙන්නේ. මෙන්න මේ දුර ගන්න කියලා කියන්නේ. මේ දුර අරගෙන වෘත්තය නිර්මාණය කරන්න කියලා කියන්නේ. ඒ තමයි කෙටියෙන් කියන්නේ. ඕන අපි ත්‍රිකෝණේ බහිර් වෘත්තය සහ එනත පරිවෘත්තය සහ අන්තර්වෘත්තය නිර්මාණය කරා. මේවත් ඔබට ඉදිරියේදී සමහර විට ජ්‍යාමිති නිර්මාණ සඳහා විභාගයට ප්‍රශ්න විදියට අහන්න බැරි කමක් නැහැ. මතක තබා ගන්න. ත්‍රිකෝණයක එක් පාදයකට බාහිරව ස්පර්ශ වනසේ වෘත්තයක් ඇඳීම. ත්‍රිකෝණයක එක් පාදයක් බාහිරව ත්‍රිකෝණයක එක් පාදයකට බාහිරව ABC ත්‍රිකෝණයේ එක් පාදයකට බාහිරව ස්පර්ශ වන තේ වෘත්තයක් අඳීම බහිර් වෘත්තය. අන්තර්වෘත්තය, පරිවෘත්තය, බහිර් වෘත්තය. බහිර් වෘත්තය තමයි නිර්මාණය කරන්න යන්නේ. මෙහිදී ත්‍රිකෝණ ඇඳ දක්වා තිබිය යුතු අතර බහිර් වෘත්තය ස්පර්ශ යුතු පාදය දක්වා තිබිය යුතුය. බහිර් වෘත්තය
ස්පර්ශ විය යුතු පාදය දක්වා තිබිය යුතුය. මේ බහිර්වෘත ස්පර්ශ යුතු පාදය දක්වා තිබෙන්න ඕනේ. එතකොට බහිර්වෘත ස්පර්ශන පාදය මොකද්ද? BC පාදය. කුමක්ද පාදය? BC පාදය. බලමු මේ ආකාරයට. මේ නිර්මාණය මේ ආකාරයට අපි සිදු කරමු. පියවරත් එක්ක ඊටාම ලස්සනට යමු මේ ආකාරයට. දී තිබෙන පාදය දී තිබෙන ත්‍රිකෝණය ඇඳ ABC ලෙස නම් කරන්න. බහිර්වෘතය ස්පර්ශ යුතු පාදය BC ලෙසද මෙහිදී යොදා ගැනීම. නැතහොත් දී තිබෙන ත්‍රිකෝණයේ පාදය තෝරා ගත යුතුය. ඔන්න මම දැන් ත්‍රිකෝණය නිර්මාණය කරනවා. කොමන හෝ ක්‍රමයකට ඔබ දන්නවා දැන් ත්‍රිකෝණ නිර්මාණය කරන ක්‍රමවේදය ඔබ දන්නවා. එවැනි ක්‍රමයකටත් මගේ ත්‍රිකෝණය නිර්මාණය කරන මේ ආකාරයට. ඔන්න එක පාදයක් එන ඊටාම ලස්සනට තවත් පාදයක් මේ ආකාරයට තියෙනවා. ඊළඟ පාදය මම මේ විදියට ගන්නවා. පාදය ගන්නවා. මගේ ත්‍රිකෝණය වෙනවා A B C. බහිර්වෘතය ස්පර්ශ වෙන්න ඕනේ කාගේද? BC ගේ. මේ ස්පර්ශ වෙන කාගේද පුතේ? BC ගේ ස්පර්ශ වෙන්න ඕනේ අපි කියමු. ඊළඟ පියවරට එමු. AB රේඛාව සහ AC රේඛාව දීර්ඝ කරන්න. AB රේඛාව සහ AC රේඛාව දීර්ඝ කරන්න. එම රේඛාවල කෙළවරවල් D සහ E ලෙස නම් කරන්න. මා දැන් කොහොමත් AC සහ AB දික් කරන්න තියෙන්නේ. මෙයා කියනවා මේක E ලෙස නම් කරන්න. මෙයා D ලෙස නම් කරන්න. ඔන්න E ලෙස සහ D ලෙස නම් කිරීම සිදු කරා. එයත් සාර්ථකයි. ඊළඟ පියවරේදී කියනවා DBC කෝණය සහ BCE කෝණය සමච්ඡේදනය කරන්න. DBC සහ DBC මේ DBC කෝණය සහ BCE කෝණය. DBC සහ මේ DBC සහ BCE මෙන්න මේ කෝණයයි මේ කෝණයයි ගැන කියන්නේ. මේ කෝණ දෙක වෙන්නේ කොමක්ද? මේක. මොකක්ද ඒකට කියන්නේ පුතේ? කෝණ සමච්ඡේදනය කරන්න. කෝණ සමච්ඡේදනය කරන්න. කෝණ සමච්ඡේදනය කරව කළු පැති පෑන භාවිතා කරන්න. කව කටුව ගත්තා. මැදයේ තිබ්බා. තරමක දිග ප්‍රමාණයක් ගත්තා. කැමති දිග ප්‍රමාණයක් ගත්තා. අරගෙන මෙන්න ආපහු එතනම ස්ථානයේම තැබුවා. තරමක දිග වැඩි දිගක් භාවිතා කරන්න. එතකොට පහසුයි වැඩේ. මෙන්න මේ ස්ථානයේ තැබුවා. හරිනේ. දැන් මේ ආ කරනවා. ඔන්න ඒ කෝණය සමච්ඡේදනය වුණා. දැන් මම ඊළඟට එනවා BCE කෝණයට. BCE කෝණේ කෝණ සමච්ඡේදනයට එනවා. හරි. මේ රේඛාව දික් කරා. අන්න. හම්බුණා ලක්ෂය. ඔය ලක්ෂය හොයාගන්න තමයි අපට අවශ්‍ය වෙන්නේ. ඒදී පැහැදිලිවම කියනවා සමච්ඡේදක ඡේදන ස්ථානය O ලෙස නම් කරන්න. O ලෙස නම් කරා. ඉන්පසුව කියනවා O සිට BD පාදයට හෝ BC පාදයට හෝ CE පාදයට ලම්බකයක් අදින්න. මේ පාදයට ලම්බකයක් අදින්න. මේ පාදයට CE පාදයට BD පාදයට. බලමු පාදය කියන්නේ මොකක්ද කියලා නැවතත්. O සිට BD හෝ BC පාදයට. BD හෝ BC පාදයට. BD හෝ BC පාදයට ලම්බකයක් අඳින්න. මේ ආකාර ලම්බකයක්.
O සිට අඳිමු ලම්බකයක් BD පාදයට. කොහොමද ලම්බකය නිර්මාණය කරන්නේ? දැන් ලම්බකය නිර්මාණය කරන පියවරක් දැනගෙන සිටිය යුතුයි. තව මට මේ පාදය දික් කරන්න වෙනවා. ඒ සඳහා මට මෙන්න මේ පාදය දික් කරන්න වෙනවා. හරිනේ? දැන් මෙතන ඉඳලානේ අහන්නේ. මෙන්න මේ ස්ථානේ ඉඳලා තමයි අඳින්න කියන්නේ. මම එය පාට ගන්නම් රතු පැහැය. කව කටුව ගත්තා. කව කටුව රැගෙන ඕ කේන්ද්‍රයේ තැබුවා. චාපයක් නිර්මාණය කරනවා. චාපයක් දිග වෙනස් වුණා. ඊටාම නිවැරදි දිග ලබා ගත යුතුයි. right. ඉන් පසුව මේ ස්ථානයේ තබා නිර්මාණය කිරීමත් මේ ස්ථානයේ තබා නිර්මාණය කිරීම සිදු කරගත යුතුයි. මේ රේඛා යා කරාම මේ ලක්ෂ දෙක යා කරාම මට නිවැරදිව මෙන්න ලම්බ සමච්ඡේදකය ලැබෙනවා. මේ ඊ ලෙස ගන්න කියලා කියනවා. ඊළඟ පියවර බලමු. එම ලම්බකයේ දිග අරය ලෙසගෙන ඕ කේන්ද්‍රය කොට වෘත්තයක් අදින්න. එවිට ත්‍රිකෝණයේ එක් පාදයක් බාහිර ස්පර්ශ වන බහිර වෘත්තය ලබා ගත හැකිය. මෙන්න මම නැවතත් කව කට්ට ගන්නවා. නැවතත් කව කට්ට රැගෙන මම ගන්නවා මෙන්න මේ දුර OE දුර. OE දුර කව කට්ටට ලබා ගත ඉතාම පහසුවෙන් OE දුර. කව කටට ගත්තාම මට මේ ආකාරයට මෙන්න බහිර් වෘත්තය ඊටාම නිවැරදිව ලැබෙනවා. බහිර් වෘත්තය ඊටාම නිවැරදිව ලැබෙන බව පෙනී යනවා. ඔබටත් මේ නිර්මාණ ඊටාම ලස්සනට පැහැදිලිව ඔබට සපයා දී තිබෙන නිබන්ධනය තුල එය print out අරගෙන නිබන්ධනය තුල සපයා ඇති ඉඩ ප්‍රමාණයන්ගේ ඇඳගත්තුත් ඔබ දක්ෂ ළමෙක් ඔබට අනිවාර්යෙන් ඒ සාමාර්ථයක් ලබා ගන්න පුළුවන් දරුවෙක් බවට නිසැකයම පත්වනවා. එහා තරමට සියලු විෂය කරුණු සියලු සිද්ධාන්ත මේ නිබන්ධන තුල අන්තර්ගත කර ඇති බව සලකන්න. ඊළඟට දුවේ පුතේ අපි එනවා චතුරස්‍ර නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට. සරල රේඛා හතරක් එකිනෙක බැඳීමෙන් සෑදෙන තල රූපය චතුරස්‍රයකි. මෙහි අභ්‍යන්තර කෝණ හතරේ ඓක්‍ය සෑම විටම අංශක 360කි. විවිධ හැඩතල වලින් යුතු චතුරස්‍ර තිබේ. එනම් ත්‍රපීසියම්, ආයත චතුරස්‍ර, සම චතුරස්‍ර, ඍජු කෝණාශ්‍ර, රොම්බස, රොම්බාබ යනුවෙනි. අපි බලමු මොනවද මේ චතුරස්‍රය. රේඛා හතරකින්. රේඛා හතර දිග ප්‍රමාණ ඒ අතර තියෙන කෝණ වෙනස් වන ගම චතුරස්‍ර, රොම්බස, ඍජු කෝණාශ්‍ර ආකාර සම චතුරස්‍ර විදිහට වර්ගීකරණය වෙනවා. අපි මේවාට කියන නම් මේවා අඳින ආකාර ඊටම ලස්සනට අවබෝධ කරගෙන තබා ගත යුතුයි. අපි බලමු කොහොමද මේවා නිර්මාණය වෙන්නේ, මොනවද මේවා විතර ලක්ෂණයන්. මෙහි පාද දෙකක් පමණක් සමාන්තර නම් ත්‍රපීසියමක්. පාද දෙකක් සමාන්තර නම් මේ පාදයයි සමාන්තරයි. දිග වෙනස් වෙන්න අවශ්‍ය නැහැ. දිග සමාන වෙන්න අවශ්‍ය නැහැ.
පාද දෙකක් පමණක් සමාන්තර වෙලා තිබෙනවා නම් එයට කියනවා ත්‍රපීසියම. මෙන්න ත්‍රපීසියම. හරිනේ? ඊළඟට දුවේ පුතේ ආයත චතුරස්‍රය. මෙහි එකම පාදයක්වත් පාදයක් සමග සමාන වූ සමාන්තර නොවේ. මේ විෂම පාද චතුරස්‍රය යනුවෙන්ද හැඳින්වේ. විෂම පාද චතුරස්‍රය. ආයත චතුරස්‍රත් කියලා කියනවා කිසිම පාදයක් සමාන්තරත් නෑ සමානත් නෑ. විෂම පාද චතුරස්‍රය කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ආයත චතුරස්‍රය කියන නම භාවිතත් වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න. මේ හැඩතල. ඒ වගේම සමචතුරස්‍රය. මෙහි පාද හතරම දිගින් සමාන වී සෑම කෝණයක්ම අගය අංශක 90ක් වේ. මෙන්න අංශක 90යි. අංශක 90යි. අංශක 90යි. අංශක 90ක් වෙනවා. ඒ වගේම පාද හතරම සමානත් වෙනවා. පැහැදිලිද? මේට අපි කියනවා සමචතුරස්‍රය. කොමක්ද මේට කියන නම? සමචතුරස්‍රය. පැහැදිලිද? හරි. ඊළඟට තවද සම්මුඛ පාද සමාන්තර වේ. එයාගේ සම්මුඛ පාද සමාන්තර වේ. මේ සමචතුරස්‍රයේ මේ පාදයට මේ පාදය සමාන්තරයි. ඒ වගේම කියනවා මේ සමචතුරස්‍රයේ විකර්ණ දිගින් සමානය එකිනෙක ලම්බ සමච්ඡේදනය වේ. මොන තවත් ලක්ෂණයක්? විකර්ණ දෙක සමානයි. ඒ වගේම විකර්ණ දෙකත් එකිනෙක ලම්බ සමච්ඡේදනය වෙනවා. මේ සමචතුරස්‍රයේ තියෙන ලක්ෂණයන්. ඊළඟට අපිට ගන්න පුළුවන් විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය කරයි. විකර්ණ මගින් ශීර්ෂ කෝණ ලක්ෂණ මේ ශීර්ෂ කෝණ විකර්ණයෙන් මේ සමච්ඡේදනය කරනවා. විකර්ණය මගින් මේ කෝණය සමච්ඡේදනය කරනවා. ශීර්ෂ කෝණ හැම එකක්ම මේ සමානව සමච්ඡේදනය කරනවා. මෙන්න මේ විශේෂ ලක්ෂණය කවුරු සතුව පවතිනවද? සමචතුරස්‍රය සතුව පවතිනවා. ඍජු කෝණාශ්‍රයට මෙහි සම්මුඛ පාද දිගින් සමාන හා සමාන්තර වන අතර සම්මුඛ පාද දෙකක් අතර අනෙක් සම්මුඛ පාද දෙකට වඩා දිගින් වැඩි චතුරස්‍රය අයත් වේ. ශීර්ෂ කෝණ සතරම ඍජු කෝණී වේ. මෙයාට මෙයා සමාන්තරයි දිග සමානයි. මෙයාට මෙයා සමාන්තරයි ඒ වගේම දිග සමානයි. විකර්ණද එකිනෙක දිගින් සමානයි සෑම කෝණයක්ම අංශක 90 වෙනවා පාදවලට යට වෙනවා. මේකට අපි කියනවා කවුරු කියලාද? ඍජු කෝණාශ්‍රය. ලක්ෂණ මතක තබා ගන්න. ඒ වගේම සම්මුඛ පාද දෙපැත්තෙන් තියෙනවා එකිනෙකට ප්‍රතිවිරුද්ධ පාද සමාන්තරයි. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. ලම්බ සමච්ඡේදනය නෙවෙයි සමච්ඡේදනය. කොහොමද සමච්ඡේදනය කියලා කියන්නේ? මේ විකර්ණය කැපුණාම මෙන්න මේ ප්‍රමාණය මේ ප්‍රමාණයට සමානයි. සමච්ඡේදනය නොමේ ප්‍රමාණය සමානයි. මේ පැත්තේ මේ ප්‍රමාණය මේ ප්‍රමාණයට සමානයි. ලම්බ සමච්ඡේදනයේ සමචතුරස්‍රයේ මෙයාගේ සමච්ඡේදනය දෙකට බෙදෙනවා. ලම්බ සමච්ඡේදනයේ සමච්ඡේදනය කියලා කියන දෙකක් බව මතක තබා ගන්න. විකර්ණ දිගින් සමාන වේ. විකර්ණ දිගින් සමාන වේ. ඒ වගේම රොම්බසය. රොම්බසය. මොකද රොම්බසය කියලා කියන්නේ? සෑම පාදයක්ම දිගින් සමාන වන අතර ශීර්ෂ කෝණ ඍජු කෝණී නොවේ. හරියට පුතේ සමචතුරස්‍රයට පොඩ පයින් ගැහුවා වගේ. සමචතුරස්‍රය පොඩ තල්ලුවක් දාලා ඇද කරා වගේ. රොම්බසය. සමචතුරස්‍රය පොඩක් තල්ලු කරලා ඇද කරාම කුමක්ද වෙන්නේ? ඍජු කෝණී බව නැති වෙනවා. කිසිම කෝණයක් ඍජු කෝණ වෙන්නේ නැහැ. වටේ. නමුත් මෙයාගේ විකර්ණ ලම්බ සමච්ඡේදනය වෙලාම පවතිනවා. විශේෂ ලක්ෂණයක්. කවුද මේ? රොම්බසය. මේ විශේෂ ලක්ෂණ මතක තියාගන්න. රොම්බසය. සම්මුඛ පාද සමාන්තරයි. මෙන්න සම්මුඛ පාද සමාන්තරයි. වෙනස් වෙන්නේ නැහැ. සම්මුඛ කෝණ සමාන වේ. සම්මුඛ කෝණ සමානයි. මේ කෝණය මේ කෝණයට සමානයි. මේ කෝණය මේ කෝණයට සමානයි. ඒ වගේම තවත් විශේෂ ලක්ෂණයක් විකර්ණ දිගින් අසමාන වන අතර ඍජු කෝණීව එකිනෙක සමච්ඡේදනය වේ. විකර්ණ සමාන නැහැ. විකර්ණ දිග වැඩි වෙනවා. නමුත් ඍජු කෝණීව
නමුත් ඍජුකෝණීව මේ ඍජුකෝණීව එකිනෙක සමච්ඡේද වෙනවා. මෙයාට මෙයා සමානයි, මෙයාට මෙයා සමානයි. දිගින් සමාන වෙන්නේ නැහැ. මෙහෙම නවන්න මේ දිග වැඩි වෙනවා, මේ දිග අඩු වෙනවා. මේ රොම්බසය. ඊළඟට අපි සාකච්ඡා කරනවා රොම්බාභය. කොහොමද පුතේ? රොම්බාභය. මේ සම්මුඛ පාද දිගින් සමාන වන අතර සම්මුඛ පාද දෙකක් අනෙකුත් සම්මුඛ පාද දෙකට වඩා දිගින් වැඩි වී ඇත්තටම මේ රොම්බසය රොම්බාභය කියලා කියන්නේ රොම්බසය සමචතුරස්‍රයට පයින් ගහලා රොම්බාභය ඍජු කෝණාශ්‍රයට පයින් ගහලා. පැහැදිලිද? ඍජු කෝණාශ්‍රය තමයි පොඩි තට්ටුවක් දාලා තියෙන්නේ. එතකොට ඇලවෙනවා. කිරිබත් කෑල්ල වගේ ඇලවෙනවා. ඒකට රොම්බාභය. අනිත් එක රොම්බසය. මේ දිග මේ දිගට සමානයි. මේ දිග මේ දිගට සමානයි. මෙයා සමාන්තරයි. ඒ වගේම මේ එකිනෙක සමච්ඡේදනය වෙනවා. එකිනෙක දෙපැත්තට ලම්බ සමච්ඡේදනය වෙනවා. නමුත් විකර්ණ දෙක එකිනෙක අසමානයි. ඒ කොහොමත් අසමානයි. මේ ලක්ෂණ පවතිනවා සම්මුඛ පාද සමාන්තර වී. සම්මුඛ පාද සමාන්තරයි. හරි. සම්මුඛ කෝණ සමානයි. මේ කෝණයට මේ කෝණය සමානයි. මේ කෝණයට මේ කෝණය සමානයි. සම්මුඛ කෝණ සමානයි. හරි. විකර්ණ දිගින් අසමාන වන අතර එකිනෙක සමච්ඡේදනය වෙනවා. විකර්ණ දිගින් අසමාන වන අතර මෙන්න විකර්ණ දිගින් අසමාන වන අතර සමච්ඡේදනය වෙනවා. මෙයා හරියටම මෙයාගේ මැදින් දෙකට බෙදෙනවා. මෙයා හරියටම මෙයාගේ මැදින් දෙකට බෙදෙනවා. තවද සමචතුරස්‍ර ඍජු කෝණාශ්‍ර ඍජු සමාන්තර වශයෙන්ද රොම්බසය රොම්බාභය ඇල සමාන්තර වශයෙන්ද හඳුන්වයි. ඍජු සමාන්තර වලට පොඩි පයින් පාරක් ගැහුවාම ඇල සමාන්තර වගේ වෙනවා. මතක තියාගන්න කෙටි ක්‍රම. ඒවා තමයි රොම්බසය රොම්බාභය වෙන්නේ. ඕන අපි අද දිනේදී මේ රොම්බසය රොම්බාභය කියන මේ කොටස් පිළිබඳව හඳුනාගත්තා. ඊළඟ පරිච්ඡේදයෙන් අපි නැවත වතාවක් මේවා නිර්මාණය කිරීම පිළිබඳව සාකච්ඡාවට භාජනය කරමු. ආදරණීය දුවේ පුතේ.